දෙනාටම අද දවසේ අපි කතා කරන්න යන්නේ A level accounting නැත්නම් උසස් පෙළ ගණකාධිකරණ විෂය නිර්දේශයේ තියෙන ඉතාම වැදගත් පාඩමක් පිළිබඳව. ඒ තමයි ආයෝජන තීරණ. අපි කියනවා ඒකට investment appraisal නැත්නම් ව්‍යාපෘති ඇගයීම කියලා. හරි මේ වෙනකොට මම දන්නවා 2020 උසස් පෙළ විභාගයේ පෙනී සිටින සමහරක් ශිෂ්‍යයන් මේ පාඩම පිළිබඳව දන්නවා. සමහරක් ශිෂ්‍යයන් මේ වෙනත එකේ කියන දන්නේ නැහැ. ඒ කෙසේ වෙතත් මේ පාඩම පිළිබඳව මම යම් අවබෝධයක් ලබා දුන්නොත් අද මම කරන්න යන්නේ 2019 උසස් පෙළ විභාගයේ ප්‍රශ්න අංක 6 ආ කොටස ලකුණු 10කට ඇවිල්ලා තියෙන ප්‍රශ්නය. මම මේ බෝඩ් එකේ සඳහන් කරලා තියෙන මේ වෙනුවෙන් තියෙන පිළිතුර. මොකද මම ඔයාලත් එක්ක එකම වෙලාවෙ මේක පිළිතුරු සකස් කරන්න ගියොත් ඉතින් ආයෝජන තීරණ පාඩමට ආවොත් ඔබ දන්නවා ඇගීමේ ශිල්ප ක්‍රම ආයෝජන ඇගීමේ ශිල්ප ක්‍රම කීපයක් අපි අධ්‍යාපනයේ නැත්නම් අපි ඉගෙන ගන්නවා. අංක 1 සරලම දේ පිළිගෙවුම් කාලය නැත්නම් අපි කියනවා payback period. තව එකක් තියෙනවා මොකක්ද? ARR අපි කියනවා accounting rate of return නැත්නම් ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය. ඉතින් එහිදී ප්‍රධාන වශයෙන් මේ ක්‍රම සියල්ලම සහ විශේෂම ක්‍රමය තමයි මේ අපි අධිකර ගන්න ක්‍රමය NPV නැත්නම් net present value කියලා අපි කියනවා. ඒ කියන්නේ සුද්ධ වර්තමාන අගය. ඉතින් ওই ක්‍රම කීපය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. පළවෙනි ක්‍රමය වට්ටම් කළ ශිල්ප ක්‍රම, අනිත් ක්‍රමය වට්ටම් නොකළ ශිල්ප ක්‍රම. ඉතින් මොකක්ද මේ වට්ටම් කරනවා කියන්නේ? දැන් මම මේ ගාන හදන්න කලින් මම කෙටියෙන් මේ පිළිබඳව ඔබ දැනුවත් කරන්නේ. මොකද තියරි කොටස් නැත්නම් න්‍යායාත්මක කොටස් මම වැඩිපුර මේ වීඩියෝස් වලින් පැහැදිලි කරන්න යන්නේ නැහැ. මොකද එතකොට අහන් ඉන්නයට පොඩි කම්මැලි ගතියක් එන්න පුළුවන්. මම මේ තියරි කොටස් සියල්ල පැහැදිලිව සරලව ඔබටම කියවා තේරුම් ගන්න පුළුවන් විදිහට ෂෝට් නෝට් එකක් විදිහට හදලා මම PDF ડોකියුමන්ට් එකක් විදිහට හදලා ළමයිට දීලා තියෙනවා. ඉතින් කවුරු හරි කෙනෙක්ට ඒක නොලැබුණා නම් මේ වීඩියෝ එක යටින් තියෙන Facebook link එක නැත්නම් WhatsApp link එක හරහා මාව සම්බන්ධ කරගෙන ඉල්ලන්න. මම නොමිලේ ඔබට ලබා දෙන්නම්. ඉතින් මම අර ෂෝට් නෝට්ස් වල තියෙන අවශ්‍යම ටික තමයි ඔබට සරලව මෙතනදී කියලා දෙන්නේ මේ ගානක් හදන ගම. එතකොට වට්ටම් කළ ශිල්ප ක්‍රම, වට්ටම් නොකළ ශිල්ප ක්‍රම. එහෙනම් වට්ටම් කරන ශිල්ප ක්‍රමයක් අතරින් ප්‍රධානම ක්‍රමයක් තමයි සුද්ධ වර්තමාන අගය. එහෙනම් වට්ටම් නොකරන ශිල්ප ක්‍රම වලින් මොකක්ද තියෙන්නේ? අපි අර කතා කරපු ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය සහ පිළිගෙවුම් කාලය යන ක්‍රම දෙකම වට්ටම් නොකරන ශිල්ප ක්‍රම විදිහට තමයි අපි හඳුන්වන්නේ. ඉතින් දැන් මේ ඔබ බලන්නේ නැති වට්ටම් කරනවා කියන එකේ තේරුම මොකක්ද කියලා. වට්ටම් කරනවා කියන්නේ මෙන්න මේ දේ. දැන් යම්කිසි මුදල් ප්‍රවාහයක් ටිකක් අරගෙන ඒක ඒවා ඔක්කොම යම් වට්ටම් සාධකයකින් මේ බලන්න විදිහට දාලා දෙනවා 112 වට්ටම් සාධකය. 1 89 789 780 771 764 මම මේ ගාන හදන්න කලින් මේ පිළිබඳ යම් කිසි දෙයක් ඔබට කියලා දීලා ඉන්න මේ ගානට මම වෙනවා වට්ටම් කරනවා කියන්නේ මේ මුදල් ප්‍රවාහයන් මෙන්න මේ කියනවා වූ සංඛ්‍යා වලින් මේ වට්ටම් සාධකයෙන් ගුණ කරලා පැමිණ අගයන් ලබා ගැනීමට තමයි සරලව කිව්වොත් වට්ටම් සාධක වට්ටම් කරනවා කියන්නේ. එතකොට මේ 1300 අපි ගත්තොත් එකෙන් වැඩි කරලා මේ විදිහට 1300 අපි කියනවා වට්ටම් සාධකයෙන් වැඩි කරාම එන අගයට අපි කියනවා වර්තමාන අගය නැත්නම් present value කියලා. එහෙනම් ඔබට තේරෙනවා වට්ටම් කරනවා කියන්නේ මොකක්ද? යම් මුදල් ප්‍රවාහයක අනාගත මුදල් ප්‍රවාහයක වර්තමාන අගය ගණනය කිරීම තමයි සරලව වට්ටම් කරනවා කියන්නේ. එහෙනම් අපි මෙතන බලමු 112 වට්ටම් සාධක. දැන් මේ බලන්න මේකේ අදහස බිංදුව වර්ෂ ගත්තොත් බිංදුව 1 2 3 4 5 මේ ගාන හැටියට නම් එතන මේ බිංදුව වර්ෂය කියන එකේ අදහස මොකක්ද? එහෙම කියලා ඇත්තම වර්ෂයක් නෑ නේද? බිංදුව කියන දේ අදහස මොකක්ද? බිංදුව කියන එකෙන් අදහස් වෙන්නේ මේ දැන් අපි මේ දැන් ආයෝජනය කරන මොහොත. අපි මේ කතා කරන මොහොත තමයි බිංදුව කියන්නේ. හරි? එතකොට බිංදුවේදී මම මේ වට්ටම් සාධකය කියන දේ සරල තේරුම ඔබට කෙටියෙන් ඉක්මනට කියලා දෙන්න යන්නේ. බිංදුවේදී අපේ අතේ තියෙන රුපියල ඇත්තටම වටින්නේ කීයද? අපේ අතේ තියෙන රුපියල ඇත්තටම රුපියල් වටින්නේ නේද? රුපියලක් පාවිච්චි කරලා අපිට ගන්න පුළුවන් දේ ඇත්තටම රුපියල්. අද කාලේ ඔබ දන්නවනේ රුපියල් කින් කරන්න පුළුවන් දෙයක් නෑ. රුපියලක් අඩුම තරමේ යම් ජීවනාගමක් කියන දෙයක් තියෙන රුපියල් 5ක් ඉඳන් ඉහළට නේද?
හරි? එහෙනම් රුපියල මේ දැන් වටින්නේ රුපියල. අපි එතකොට ගත්තොත් මේ රුපියල තවත් අවුරුද්දකට පස්සේ වටින්නේ කීයද? 789. තවත් අවුරුදු දෙකකට පස්සේ වටින්නේ ඇත්තටම 780යි. 3කට පස්සේ වටින්නේ 771යි. 4කට පස්සේ වටින්නේ 764යි. අවුරුදු 5කට පස්සේ වටින්නේ 751යි. ඇයි මෙහෙම වෙන්නේ? ඔබ මේ පාඩමේදී යම් විශේෂ කාරණාවක් ඉගෙන ගන්නවා. අපි කියනවා මුදලේ කාලගය කියලා. time value of money. හරි? මුදලේ කාලගය කියන්නේ මොකද්ද? දැන් මම short note එකෙන් බලපු ළමයි ඉන්නවා නම් ඔබ සමහරක් පන්ති වලට ගිහිලා තියෙන්නේ නැති නැත්නම් මගේ short note එකෙන් මම පැහැදිලිව දාලා තියෙනවා මුදලේ කාලගය කියන්නේ මොකක්ද කියලා. ඇයි මේ රුපියලේ අගේ එන්න අඩු වෙන්නේ? හරි? ඉතින් යම් ආර්ථික සාධක හරි උද්දමනයේ සහ වෙනත් ආර්ථික සාධක මත අපේ රුපියලේ අගේ එන්න අඩු වෙනවා. ඉතින් මුදලේ කාලගය කියන්නේ යම් මුදල් ප්‍රමාණයක් පාවිච්චි කරලා අපිට මිලදී ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය අද මේ මොහොතේදී වැඩි. ඒම මුදලම තව අවුරුදු ගණනාවකින් පාවිච්චි කරලා මිලදී ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය අඩුයි. ඒක ඔබ දන්නවා. ඒතර මුදලේ කාලගය නම් කියන්නේ යම් මුදලක් මම හිතන්නේ දැන් මම ඔබට රුපියල් 100ක් අද දෙනවටද කැමති? තවත් අවුරුද්දකින් දෙනවටද කැමති? ඔබ දන්නවා රුපියල් 100ක් අද ඔබට අරගෙන ඕන රීලෝඩ් එකක් දාගන්න පුළුවන් සරලව ගත්තොත් නේද? එහෙනම් නැත්තම් මොනවා හරි කියලා අපි හිතමු රුපියල් 100න් බිස්කට් පැකට් එකක් ගන්නවා. එතකොට රුපියල් 100 පාවිච්චි කරලා මම තවත් අවුරුද්දකින් වට රුපියල් 100 දුන්නා. තවත් අවුරුද්දකට පස්සේ රුපියල් 100 අරන් ගිහලා අර බිස්කට් පැකට් එක ගන්න පුළුවන්ද? නෑ. ගන්න බෑ. මොකද මේ භාණ්ඩෙම මේ බිස්කට් පැකට් එකම තවත් අවුරුද්දකින් රුපියල් 120ක් 130ක් වගේ ප්‍රමාණයක් වෙලා තියෙනවා. එහෙනම් ඔබ දන්න ඇයි උද්දමනය යම් සාධක නිසා භාණ්ඩ ආසවල මේකල යනවා. ඒ නිසා අද පාවිච්චි කරලා ගන්න භාණ්ඩ ප්‍රමාණය වගේ නෙමෙයි ඉදිරියට ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය යම් කිසි නිශ්චිත මුදලක් භාවිතයෙන් ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය එන්න වටිනාකම අඩු වෙනවා. හරි? එහෙනම් මම හිතනවා ඔබට මේ වට්ටම් සාධකයේ කියන දේ සරලව තේරුණා කියලා. එහෙනම් පිළිගෙවුම් කාලය සහ ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය කියන එක මම ඔබට වෙනම ගානක් ඇසුරින් වෙනම වීඩියෝ එකකින් පැහැදිලි කරන්නම්. මම අද ඔබට කියලා දෙනවා සම්පූර්ණයෙන්ම සුද්ධ වර්තමාන අගය කියන ක්‍රමය. මොකද ගිණුම් කරන ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මේ කොටස අනිවාර්යයෙන්ම දෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න පත්‍රය දැන් ලකුණු 10ක් ඉතාම වැදගත්. හරි? ඉතින් ඔබ දැනගන්න ඕනේ මේ ගාන හැටියට ඔබ මේ ගාන හදන්න දන්නවා නම් මේ ගාන හැටියට ලකුණු 10ට ඔබට හම්බ වෙනවා විනාඩි 18ක් මේ ගාන හදන්න. ඉතින් ඇත්තටම මේ ගාන හදන්න දන්නවනම් විනාඩි 18ක් කිසිසේත්ම යන්නේ විනාඩි 15ක් විතර ඇතුළත මේ ගාන සම්පූර්ණයෙන්ම හදලා ඉවර ගන්න පුළුවන්. සමහර කෙනෙක් ඊටත් වඩා අඩුවෙන් පුළුවන් ඔය ප්‍රැක්ටිස් කරනවා. සමහර විනාඩි 10ක් වගේ තුන හදන්න දාන්න පුළුවන්. ඊටත් අපිට මෙන්න මේ වගේ තමයි කාලය ඉතුරු කරගෙන සමාගම් ගන්න. හරි? ඊට අමතරව වෙනත් ගොඩක් වෙලා කියවන්න යන ගමන් වගේ දෙයකට කාලය ඉතුරු කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ නිසායි මම කියන්නේ මෙන්න මේ වගේ පාඩම් හරියට දැනගෙන යන්න හරිම සරලයි ඔබ හොඳින්ම දැනගත්තොත් ඒ නිසායි මම කියන්නේ මම මේ කියලා දෙන දේ හොඳට අහගෙන මේක කරන්න. ඒ නිසා ඔබ පළවෙනියටම කරන්න ඕන දේ තමයි මේක. දැන් මේ වීඩියෝ එක බලන ගමන් මම මේ කියන දේ අහගෙන නිකන් ඔහේ ඉන්න එපා. නේද? අපි ළමයි කැමතිනේ මොනවා හරි දෙයක් අහන් ඉන්න. අහන් ඉන්න කැමති ඒකට කරලම් බලන්න ඕනේ මේක. හරි? ඒ නිසා පුළුවන් නම් මේ වීඩියෝ එක මේ බලන මොහොතේදී දැන් මම ඔබත් එක්ක හදන්න යන 2019 උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර අංක 6 question number 6 part 2 නැත්නම් ආයන්න කොටස. හරි? ඒ නිසා දැන් ඔබ ප්‍රශ්න පත්‍රය ළඟට ගන්න 2019 ප්‍රශ්න පත්‍රේ මාත් එක්ක මම කියවද්දී ඔබත් බලන්න මම මේ කියන ගාන. හරි? මම මුලින්ම ගාන ඔබත් එක්ක කියවනවා. ඊට පස්සේ තමයි ගානට අවතීර්ණ වෙන්නේ. හරි අපි බලමු. සීමිත කැලුම් කොටු සමාගම පරණ යන්ත්‍රයක් වෙනුවට නව යන්ත්‍රයක් අත්පත් කර ගැනීම සලකා බලමින් සිටි. සමාගමේ කළමනාකරන ගණකාධිකාරීවරයා විසින් නව යන්ත්‍රය සම්බන්ධයෙන් පහත ඇස්තමේන්තු සපයා ඇත. අපිට මුලින්ම දීලා තියෙනවා ගැණුම් මිල ලක්ෂ 12යි. ඵලදායී ජීව කාලය වර්ෂ 5යි. ඒක තමයි අපි මෙන්න මේ මුදල් ප්‍රවාහයෙන් දාන වර්ෂ 5ක් ලියාගත්තේ. හරි ගාන දීලා තියෙන කාලය මෙන්න මේ විදිහට දාගන්න ඕනේ ඔබ. හරි? ඊළඟ සම්පූර්ණගේ. සම්පූර්ණගේ කියන්නේ මේ යන්ත්‍රයේ කාල සීමාව අවසානයේදී කීයකට හරි විකුණලා සල්ලි ගාණක් ගන්න පුළුවන් නම් අපි කීයකට කියනවා සම්පූර්ණගේ කියලා. ඉතින් ගාණ දීලා තිබ්බොත් ඔබට ඒක දාන්න වෙනවා. ඊළඟට තියෙනවා ස්ථාපනය කිරීමේ ගාස්තුව. ඒ කියන්නේ යන්ත්‍රය අපි මිලදීගෙන හිතන්න අපි මේ යන්ත්‍රය පිටරටින් ගෙන්නන්නේ. ඒතකොට යන්ත්‍රය ගෙනල්ලා අපේ කර්මාන්ත ශාලාවේ
ෆික්ස් කරගන්න නැත්නම් අපි කියන ස්ථාපනය කරගන්න යන වියදම. වැඩවීම සකස් කිරීමේ වියදම. හරි? එතකොට යන්ත්‍රය ස්ථාපනය කරලා ෆික්ස් කරගන්න කලින් මේ වැඩවීම සකස් කරන්න ඕනේ. හරි? එතකොට වෙනත් තියෙන දේවල් අයින් කරලා මේ දස්පස් කරලා ඒක ඒ අවශ්‍ය විදිහට යම් කොටස් ඉදි කරලා ඒ මැෂින් එක ගෙනල්ලා තියන්න පුළුවන් විදිහට සකස් කරන්න ඕනේ. ඊළඟට දෙනවා වාර්ෂික නඩත්තු පිරිවැය. මම මේ ටික අපෝ පැහැදිලි කරන්න. මොකද්ද මේකෙන් අදහස් වෙන්නේ කියලා. දැන් වාර්ෂික නඩත්තු පිරිවැය කියන දේ ගත්තොත් ඔබට පේනවා ලක්ෂයක් කියලා දාලා දෙනවා. ඉතින් ඒ කියන්නේ වර්ෂයක් පාසා හැම අවුරුද්දකම ලක්ෂය විදම් වෙනවා. මම මේ ගානදී ඒක කියලා දෙනවා. හරි අතිරේක තොරතුරු දීලා තියෙනවා. නව යන්ත්‍රයේ අතිරේක කාරක ප්‍රාර්ථන අවශ්‍යතාව ලක්ෂ 3ක් වන අතර මෙම ව්‍යාපෘතිය අවසානයේදී එය නැවත ලබා ගැනීමට හැකියි. නව යන්ත්‍රය නිසා මෙහෙයුම් පිරිමේ අපේක්ෂිත වාර්ෂික ඉතිරිය ලක්ෂ 5යි. නව යන්ත්‍රයේ මිලදී ගතොත් පැරණි යන්ත්‍රයේ ව්‍යාපෘතිය ආරම්භයේදී ලක්ෂ 4කට විකුණන්න පුළුවන්. මෙම ව්‍යාපෘතිය අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතය 112යි. අර අපි කියවන වට්ටම් සාධක කියන එක පාවිච්චි කරනකොට ඔබ සමහරකට හිතන්නේ මෙන්න මේ කියන 112 කියන එක අදහස මොකක්ද වෙන්නේ කියලා. හරි? ඒ කියන්නේ සරලව ගත්තොත් මෙහෙමයි. කළමනාකරණය මෙහි ආයෝජනය කරලා බලාපොරොත්තු වෙන මොකද අපි කියන්නේ expected rate of return කියලා අපි කියනවා. කියන්නේ අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතය 112යි. කියන්නේ අපි හිතමු සරලව ගත්තොත් 100ක් ආයෝජනය කරලා ඉන්නේ රුපියල් 12ක ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙනවා වගේ දෙයක්. හරි? right. එහෙනම් අපි එතකොට මෙන්න මේ වට්ටම් සාධකය නැත්නම් ඉංග්‍රීසි මීඩියම් කරන ළමයි නම් දන්නවා ඩිස්කවුන්ටිං ෆැක්ටර් කියලා අපි කියනවා. එතකොට මේ වට්ටම් සාධකය කියන දේ මෙන්න මේ අගයන් අපි ලබා ගන්නේ 112ක් කියන සාධකයේ යටතේ. ඉතින් ඔබ උසස් පෙළින් පස්සේ විභාගවලදී ඔබ ඉගෙන ගනි මෙන්න මේ 112 යටතේ මේ වට්ටම් සාධක කොහොමද ගණනය කරන්නේ සහ ඔය වට්ටම් සාධකය පිළිබඳ වෙනමම පාඩම් වලින් අති ගැඹුරු දෙයක් ඒක ගැඹුරු පාඩම් වලින් ඔබ ඉගෙන ගනි. දැනට එච්චර දුරට ඔබ හිතන්න එපා. ඔබට ගාණ දීලා තියෙනවා මෙන්න මේ වට්ටම් සාධකයේ කීයද කියලා 112ද 10ද 15ද කියලා ඔබට ගාණ දෙනවා. එතකොට මේ අගයන් ටිකත් ඔබට දෙනවා. එතකොට උසස් පෙළ ළමයි විදිහට ඔබ කිසිම දෙයක් වෙන හිතන්න දෙයක් නැහැ. ගාණ දීලා තියෙන ටික දාලා ගාණ හදන්න තියෙන්නේ. හරි. එහෙනම් අපි බලමු ඔබට පේන පල්ලෙහා පොඩි ටේබල් එක දාලා තියෙනවා. වර්ෂ 1 2 3 4 5 වට්ටම් සාධක වෙනම දීලා තියෙනවා. එහෙනම් හරි සරලයි. අවශ්‍ය වන්නේ ව්‍යාපෘතිය මුදල් ගලායන ව්‍යාපෘතිය මුදල් ගලා යාම ලේඛනය. එමගින් සුද්ධ වර්තමාන අගය දෙක කොටස සුද්ධ වර්තමාන අගය මෙන්න මේ එන උත්තරේ පාවිච්චි කරලා නව යන්ත්‍රය ආයෝජනය කරන්න සුදුසුද නැද්ද කියලා ඔබ එම ආයතනයේ කළමනාකරන ගණකාධිකාරීවරයා ලෙස හිතලා නේද? මම දන්නවා ඔබ මේ හිතනදී මම මේ කළමනාකරන ගණකාධිකාරීවරයා නෙමෙයි නේද? ඒ ටික උඩ පුළුවන් කරන්න. ඒ වගේ හිතන්න ඕනේ. දැන් අපි මෙතනදී හිතන්න ඕනේ ඔයා තමයි මොනවාද? මැනේජ්මන්ට් ඇකවුන්ටන්ට්. ඒ අදාළ සමාගමේ. එහෙම හිතලා මේ ගාන දිහා බලලා හදන්න ඕනේ. හරි? රයිට්. එහෙනම් මෙන්න මෙහෙමයි පළවෙනි පියවර. මුලින්ම කරන්න ඕනේ ඔබට පේනවා විස්තරය. මෙන්න මේ කියන්නේ මුදල් ගලායන සහ ගලායම් දින කොලම් එක නැත්නම් තීරුවේ අපි දාන විස්තර නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් මම මේ ඉංග්‍රීසියෙන් යම් ඒක කියන වචන මම මෙතන ලියලා තියෙනවා. මොකද ඉංග්‍රීසි මීඩියම් කරන ළමයින්ට මේක බලලා යන්න දැක්ක ඉගෙන ගන්න පුළුවන් හින්දා. ඒ වගේම තමයි වර්ෂ years. හරි? ඔබ මතකේ තබා ගන්න ඕනේ මේ ගානේ තියෙන ඉලක්කම් දහස් කරලා දීලා නැහැ. ඒ නිසා මම මේවා දහස් වලින් නැත්නම් 1000 වලින් ලියා ගන්නවා. ඒ නිසා ඔබ මෙතන දාන්න ඕනේ දහස් කියලා. right. එහෙනම් මෙතන ඔබෙන් දෙන්න පළවෙනි දේ මොකද්ද? මුදල් ගලායන සහ ගලායම් ලේඛනය. හරි? හරිම සරලයි මෙන්න මේ විදිහට හදාගත්තා නම් බලන්න මේ තියෙන සම්පූර්ණ උත්තරේ. හරි? එහෙනම් මම මුලින්ම දානවා ඔබට පේනවද මෙන්න මේ ඉර. මෙන්න මේ ඉර උඩින් තියෙන්නේ මුදල් ගලායන ලේඛනය. හරි? ඉරෙන් පල්ලෙහා මෙන්න මෙතනට වෙනවා. මේ කොටසේ තියෙන්නේ මුදල් ගලායන. මම මෙතන හෙඩින් එක ලියලා තියෙනවා. හරි? මුදල් ගලායන ඒ කියන්නේ cash inflows, මුදල් ගලායන cash outflows. හරි? සරලවට මොකද මුදල් ගලායන කියන්නේ? ඉතින් මේ ආයෝජනයට අදාළව ඔබේ ආයතනයේ මුදල් පිටතට යනවා නම් ඒක ගලා යාම. එම ආයෝජිතයෙන් ලැබෙන ප්‍රතිලාභය මුදල් ගලායේ මොනවාද අපි කියන්නේ cash inflow නැත්නම් මුදල් ගලායන කියලා අපි හඳුන්වනවා. හරි. එහෙනම් අංක 1 අපි මුලින් ඉඳන් යමු. හරි? පළවෙනියට දාලා තියෙනවා ගැනුම් මිල. දැන් ඔක්කොටම කලින් අපි දැනගන්න ඕනේ මේ ආයෝජනයේ
මොකද්ද ආයෝජනයේ වටිනාකම ආයෝජනයේ සමස්ත පිරිවැය සම්පූර්ණ පිරිවැය මොකක්ද මේ යන්ත්‍රය අත්පත් කර ගැනීමට දරන සම්පූර්ණ පිරිවැය කුමක්ද අපි ඒක හදාගන්න දැනගන්න ඕනේ හරි මේ පාඩම ආරම්භයේදී ඔබට ඒ පිළිබඳ දැනුමක් ලබා දෙනවා දැන් මම ඉතින් ලබා දීපු ෂෝට් නෝට් එක ඔබ ළඟ තියෙනවා නම් බලන්න ඒකේ අපි වෙනම දාලා තියෙනවා ආයෝජනයක පිරිවැය සකස් වෙන්නේ කොහොමද ගන්නෙ කොහොමද කියලා හරි එහෙනම් යමු පළවෙනි දේ ගැලොම් මිල මම දහස් වලින් කියන්නේ ගැලොම් මිල 1200යි හරි ඊළඟට ඔබට පේනවා ස්ථාපනය කිරීමේ ගාස්තුව 75යි වැඩමින් සකස් කිරීමේ වියදම 125යි එහෙනම් ඔබට තේරෙන්න ඕනේ තියරි කොටසම බැලුවොත් ඔබට තේරෙයි ආයෝජන පිළිවෙල සකස් වෙනවා ක්‍රම කීපයකින් කොටස් කීපයකින් එහෙනම් ගැලොම් මිල එකතු වෙන්න ඕනේ ස්ථාපනය කිරීමේ වියදම එකතු වෙන්න ඕනේ ඒ වගේම තමයි වැඩිම සකස් කිරීමේ වියදම. ඒ කියන්නේ 1200ට 75ක් එකතු වුණා 125ක් එකතු වුණාම එහෙනම් පළවෙනි මුදල් ප්‍රවාහය විදිහට අපි අඳුර ගන්නවා 1400ක්. හරි? ඔබට මෙන්න මෙතන මම සඳහන් කරලා තියෙනවා 1400යි. හරි? මම ඔබත් එක්ක කතා කරන ටික මම පොඩි ටික් එකකින් දාලා ටික් මාක් එකකින් හයිලයිට් කරගන්න. හරි? එහෙනම් 1400 ප්‍රධාන මුදල් ගලා යාම. total investment. හරි? එහෙනම් ඔබ දැන් ඔබේ ප්‍රශ්න පත්‍රයේ ගැලොම් මිල ස්ථාපනය කිරීමේ ගාස්තුව වැඩිම සකස් කිරීමේ ගාස්තුව කියන එක ඉස්සරහින් පොඩි ටික එකක් ඇදගන්න. හරි. එහෙනම් අපි ඊළඟ දේ බලමු සුන්මුන් නගය කියලා දෙයක් තියෙනවා නේද? ඊළඟ නිසා බලන්න අපි එක පොඩ්ඩකට තියලා බලමු අතිරේක තොරතුරු. නව යන්ත්‍රයේ අතිරේක කාරක ප්‍රාර්ථනා අවශ්‍යතාව ලක්ෂ 3යි. මේ ව්‍යාපෘති අවසානයේදී නැවත ලබා ගන්න පුළුවන්. එහෙනම් කාරක ප්‍රාර්ථනය නේද? අපි කියනවා ඔබට මෙතන බලා ගන්න පුළුවන් working capital. හරි? කාරක ප්‍රාර්ථනා අවශ්‍යතාව ලක්ෂ 3යි. අතිරේක කාරක ප්‍රාර්ථනා. ඒ කියන්නේ මොකද? සාමාන්‍ය ව්‍යාපාරයක කාරක ප්‍රාර්ථනා නැත්තම් ඒ යම් වත්කම් අපිට ඕන වෙනවා මේ ආයෝජනය කරන් යන්න මේ සාමාන්‍ය ව්‍යාපාර කටයුතු කරන් යන්න අතිරේක කාරක ප්‍රාර්ථනා. ඒ කියන්නේ මොකද? අන්න ඒක තමයි අපි ගන්න ඕනේ. ඒ කියන්නේ ඉන්ක්‍රිමන්ටල් පාර්ට් එක තමයි අපි ගන්න ඕනේ. ඒ කියන්නේ මේ ප්‍රොජෙක්ට් එකේ හින්දා නැත්තම් මේ ව්‍යාපෘතියේ හින්දා ආයතනයට අවශ්‍ය වෙනවා අතිරේක කාරක ප්‍රාර්ථනයක් ලක්ෂ 3ක්. ඒ කියන්නේ එම පිරිවැය මෙම ව්‍යාපෘතියට අදාළ පිරිවැය ඔබ අපේ තියෙන කොටස් බලනවා නම් ඔබ දකිය අදාළ සහ අදාළ නොවන පිරිවැය. යම් ව්‍යාපෘතියක් ඇගීමේදී අදාළ පිරිවැයන් තියෙනවා. තීරණ ගැනීමට අදාළ පිරිවැයන් තියෙනවා. අදාළ නොවන පිරිවැයන් තියෙනවා. ඉතින් අපි මෙන්න මේ ඇගීමේ ක්‍රමයේදී අදාළ කරගන්නේ අපි මෙතන භාවිතා කරන්නේ අදාළ පිරිවැය විතරයි. ඒ කියන්නේ relevant cost. irrelevant cost කියන එක අපි පාවිච්චි කරන්නේ නැහැ. හරි. එහෙනම් මේ ලක්ෂ 3 අපි බලන්න ඕනේ ඒක මුදල් යෙදවීම මුදල් ගලා යාම එහෙනම් අපි මෙතනදී දානවා කාරක ප්‍රාග්ධන යෙදවීම. හරි? investment of working capital. අපි ව්‍යාපෘතිය පටන් ගන්නකොට තමයි සල්ලි යොදවන්නේ. එහෙනම් ඒ කියන්නේ පටන් ගන්න අවස්ථාවේ වර්ෂයේ බිඳුව 300යි. දහස් වලින් නම් 300යි. එතකොට මම ඒක නෝන ටික එකක් දානවා. ඒක ඔබ දැන් දන්නවා කොහොමද ඉන්කම් ප්‍රවාහය සඳහන් කරන්නේ කියලා. අපි යමු ඊළඟට එතරම් තව පාර්ට් එකක් තියෙනවා මොකද? ව්‍යාපෘතිය අවසානයේ මේ යොදවපු සල්ලි කාරක ප්‍රාග්ධන විදියට යොදවපු සල්ලි ඔබට නැවත අය කරගන්න පුළුවන්. අපි එහෙනම් මොකද කරන්නේ? ඒක ව්‍යාපෘතිය අවසානයේදී නැවත මුදල් ගලා ඒමක් හින්දා අපි ගලා ඒ කොටසට ගිහිල්ලා අපි සඳහන් කරනවා කාරක ප්‍රාග්ධනයේ නැවත ලැබීම. ඕන මෙතන ලියන්න පුළුවන් කාරක ප්‍රාග්ධනයේ නැවත අය කර ගැනීම කියලා working capital. එතකොට අවසානයේ ලැබෙන්නේ අවසානයේ ලැබෙන හින්දා වර්ෂ 5ේදී පස්වෙනි වර්ෂයේදී 300ක් ධන විදියට අපි පෙන්නන්න ඕනේ. මුදල් ගලා යාම සියල්ලම වරහන් ඇතුලේ ඍණ විදියට පෙන්නන්න ඕනේ. මුදල් ගලා ඒ ධන විදියට පෙන්නන්න ඕනේ. එහෙනම් අපි 300ට මම ටික් එකක් දානවා. ඔබ මේ ගැන දන්නවද? හරි යමු දෙවෙනි ගැන පිළිගන්න. නව යන්ත්‍රය නිසා මෙහිවු පිරිවැයේ අපේක්ෂිත වාර්ෂික ඉදිරිය. දැන් යන්ත්‍රය ගත්ත හින්දා ආයතනයේ මෙහිවු පිරිවැයට අපි කියන ඔපරේටිං කොස්ට් එක. නේද? එතකොට සේවිංග්ස් ඉන් ඔපරේටිං කොස්ට්. නැත්තම් මෙහිවු පිරිවැයේ අපේක්ෂිත ඉදිරියක් වෙනවා ලක්ෂ 5ක. අන්න හොඳ දෙයක් නේද? හරි? එහෙනම් පරණ යන්ත්‍රය අයින් කරලා අලුත් යන්ත්‍රය ගත්ත හින්දා අපිට මුදල් ඉතිරි වෙනවා කියන එක හරියට මුදල් ගලා යෑමක් නෙමෙයිද? මුදල් අපි වියදම් කරන්නේ නැහැ කියන අපිට ඉතිරි වෙනවා. ඒ කියන්නේ ගලා යෑමක්. අපි මෙතන දාන්න ඕනේ. ඒතකොට මෙහිවු පිරිවැය
මුදල් ගලා එන කොටසේ මෙහෙම පිරිවැය ඉතිරිය නැත්නම් අපි කියනවා savings in operating cost හැම අවුරුද්දෙම 500 ගන්න. හරි 500 අවුරුදු 5ට දාගෙන යන්න. හරි හරියට මේ ඉලක්ක වලින් ගන්න පිළිවෙල ලියා ගන්න මේ ලියන ඒවා එහෙට මෙහෙට කරලා ලියන්න බෑ මේක පොඩ්ඩක් හරි එහෙට මෙහෙට මොකද ඊළඟ අවුරුද්දට ඒක අදාළ වෙන්නේ. හරි right එහෙනම් මම මේ 500 ටිකට ඔය ටික එකක් දානවා මම ඔබ මේ පිළිවෙල දානවා. right ඊළඟට නව යන්ත්‍ර මිලදී ගතහොත් පැරණි යන්ත්‍රයේ ව්‍යාපෘති ආරම්භයේදී ලක්ෂ 4කට කියන්නේ 400කට විකුණන හැකියි ඇස්ටිමේට් කර ඇත. දැන් අලුත් යන්ත්‍රය පරණ යන්ත්‍රය දෙකක් තියාගන්න ඕනේ නේද? ඒ නිසා මොකද කරන්නේ අපි අලුත් යන්ත්‍රය ගන්නකොට පරණ යන්ත්‍ර අපි විකුණලා දානවා. හරි? පරණ යන්ත්‍රය විකුණනකොට සල්ලි ගලා එනවා. ඒ නිසා ගලා එන් කියන කොටස ඔබ දාන්න ඕනේ පැරණි යන්ත්‍රයේ විකුණු මුදල. හරි? selling price of the old asset. එහෙනම් අපි ව්‍යාපෘති ආරම්භයේදී විකුණනවා කියලා ඒ සඳහන් වෙන්නේ. ඒ නිසා අපි බිඳුවේදී ධන 400ක් විතර වෙනවා. අපි හිතමු මේක පැහැදිලි කියලා සරලයි. හරි. ඊළඟට අපි යනවා ව්‍යාපෘති අපේක්ෂිත ප්‍රතිලාභ 112යි මම ඒක ඔබට සඳහන් කරලා කියලා දුන්නා මොකක්ද ඒකෙන් කරන්නේ කියලා. නැවතත් කෙටියෙන් කිව්වොත් කළමනාකරණය මේ ව්‍යාපෘතියේ මුදල් ආයෝජනය කරලා ඒ තුලින් බලාපොරොත්තු වෙන ප්‍රතිලාභය. හරි දැන් මේක බැංකුව සල්ලි දැම්මම යම් කිසි නේද ඔබ බැංකුවේ සල්ලි දාන්න ගියාම බැංකුව කීපයක් කතා කරලා බලනවානේ ඔබ සල්ලි ඒ account එක දැම්මම ඉතුරුම් ගිරුම දැම්මම පොලිය වැඩිම එකේනේ ආයෝජනය කරන්නේ නේද අන්න ඒ වගේ මෙතනදී කලමන අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාත කියන කලමනාකාරීත්වය පැත්තෙන් කොච්චර ප්‍රතිලාභයක් අපේක්ෂා කරනවද හරි එහෙනම් ඒක ගාන්ධි අන්තිම කොටසේ මම කියලා දෙන්නම්. ඒ අනුව සුන්බුන් අගය. සුන්බුන් අගය සාමාන්‍යයෙන් මොකද වෙන්නේ? මැෂින් එක විකුණන්නේ නැත්නම් යන්ත්‍රය විකුණන්නේ වර්ෂ 5ක් අවසානයේදී. එහෙනම් පස්වෙනි වර්ෂයේ අවසානයේදී විකිණීමෙන් සල්ලි ලැබෙනවා. ඒ කියන්නේ මුදල් ගලා එන්න 200යි. හරි? ඊට අමතරව ආට උඩින් තියෙනවා වාර්ෂික නඩත්තු පිළිවෙල. ලක්ෂය. අපි හිතමු 100යි. 1000යින් කරා. එහෙනම් හැම අවුරුද්දම මේ මැෂින් එක නඩත්තු කරන්න නේද? මේ මැෂින් එක සර්විස් කරන්න, එතකොට පොඩි ඇන දාන්න, චුටි පාර්ට්ස් මේකට හයි කරන්න. හරි? ඒ නිසා මැෂින් එකක් පාවිච්චි කරනකොට මේක නඩත්තු කරන්න බෑ ලස්සනට මේන්ටේන් කරන්න ඕනේ. එහෙනම් අපි කියන්නේ මේන්ටේනන්ස් කොස්ට්. හරි? එහෙනම් මුදල් ගලා යාම කොටස යටතේ ඉන්න ඕනේ නඩත්තු පිළිවෙල මේන්ටේනන්ස්. හැම අවුරුද්දෙම 100යි. මුදල් ගලා යාමක් නිසා වරහන් ඇතුලේ පෙන්නන්න ඕනේ. එහෙනම් ඔබ බලන්න මම මේ මුදල් ගලා ඒව සහ ගලා යාම කොටස් දෙක සම්පූර්ණ කරලා ඉවරයි. බලන්න හරිය ලේසියි මේක DM ටික ප්ලස් මයිනස් නැත්නම් දාන්න වෙන වරහන් ඇතුලේ වෙනම කොටස් දෙකකට බෙදලා දාගන්නයි තියෙන්නේ. හරි? ඔබට ඕන නම් මේ ආයෝජනයේ පිළිවෙල කියන එක කොටස් වලට කඩලා මෙතන පෙන්නන්න පුළුවන්. 1200 වරහන් 75 125 වරහන් කියලා වෙනම පෙන්නන්න පුළුවන්. මම පහසුවෙන් එකපාර ගත්තා. හරි? එහෙනම් මේ පිළිබඳව කතා කරද්දී ඔබට දැන් කියන්න තියෙන්නේ එච්චරයි. ඔබ යම් කෙනෙක් මෙන්න මේ ඉංග්‍රීසි වචනත් එක්ක සිංහල මාධ්‍යයෙන් ළමයි හුරු නැත්නම් ඒක ඉගෙන ගන්න මොකද විභාගයෙන් පස්සේ වෙනත් විභාගවලදී ඔබ සිංහලේ කවදාකවත් ඉගෙන ගන්න නැහැ. ඔබ රැකියාව කරන දැන ඉන්නත් අපිට අවශ්‍ය වෙන්නේ මේ වචන. ඒකයි මම මේක ලියලා පෙන්නන්නේ. ගොඩක් කරලා දකිනවා සිංහලෙන් අධ්‍යාපන හදාගන්නම සිංහල ගැන විතරයි හිතන්නේ. ඉතින් මම මේ පැහැදිලි කරලා දෙන අනුව මේ ලියලා තියෙන වචනයක් ඉගෙන ගන්න මොකද මේ යම්කිසි වචනයක් අනුව ඉගෙන ගන්නවා. හරි? හරි. එහෙනම් මම මෙන්න මේ මුදල් ගලායන ලේඛනය ගලා යාම ලේඛනය සකස් කරලා ඉවරයි මෙන්න මේ ඉරෙන් උඩ තමයි මේ කොටසට අදාළ වෙන්නේ. හරි ඉරෙන් බලන්න දැන් කතා කරමු. දැන් මේ ගානේ තියෙන තොරතුරුත් එක්ක අපි විස්තර අරන් ඉවරයි. එහෙනම් ඔබ දන්නවා මේ ගණන් වලදී අපි කතා කරනවා යම් මුදල් ප්‍රවාහයක්. ඒ කියන්නේ මුදල් ගලා ඒම් වලින් ගලා යාම් අඩු කරාම එන මුදල් ප්‍රවාහයට අපි කියන මොකද්ද? සුද්ධ මුදල් ප්‍රවාහය. ඒ කියන්නේ cash inflows and cash outflows යන දෙකේ වෙනස තමයි අපි කියන්නේ net cash flow කියලා. හරි? එහෙනම් අපි මේ ඉතින් යට අරන් තියෙනවා 400 1400 අඩු කරලා 300 අඩු කරාම මොකද වෙන්නේ? මෙතන වරහණක් එන්න ඕනේ. ඍණ 1300. ඒ කියන්නේ බිඳුව අවුරුද්ද. ඒ කියන්නේ මේ දැන් 1300 සුද්ධ මුදල් ප්‍රවාහය ආයතනයේ පිටතට ගලාගෙන යනවා. පළවෙනි අවුරුද්දේ 500න් 100ක් අඩු කරාම 400යි. එලෙස 400 බැගින් අවුරුදු 4ක් පුරාවට එකම ඉලක්කම එන්නේ. අන්තිම අවුරුද්දේ
මෙන්න මේ තුන එකතු කරලා 100ක් අඩු කරා ඒ අනුව සුද්ධ වශයෙන් ආයතනයට මුදල් ගලාගෙන යනවා 900ක්. හරි. එහෙනම් අපි දැන් ඇවිල්ලා ඉන්නේ මෙන්න මේ අන්තිම කොටසට. ඒක තමයි හොඳම කොටස. සුද්ධ මුදල් ප්‍රවාහයෙන් අපි ගත්තා නම් පළවෙනි අවුරුද්දේ සුද්ධ වශයෙන් 1300ක් ආයතනය පිටතට යනවා. දෙවෙනි අවුරුද්දේ සමානයි. පළවෙනි අවුරුද්දේ 400ක් එනවා. මේ ආපයාපගේ ආරම්භයේදී 1300ක් පිටතට යනවා. 400ක් නැත්නම් ලක්ෂ 4ක් ව්‍යාපාරයට ගලාගෙන යනවා. දෙවෙනි අවුරුද්දේ ලක්ෂ 4යි, තුන්වෙනි අවුරුද්දේ හතරවෙනි අවුරුද්දේ ලක්ෂ 4යි, පස්වෙනි අවුරුද්දේ ලක්ෂ 9ක් ආයෝජනය නිසා ව්‍යාපාරයට මුදල් ගලායමක් තියෙනවා. සුද්ධ වශයෙන්. එහෙනම් අපි දැන් වට්ටම් සාධකයෙන් ගුණ කරනවා. අපි ලියනවා පළවෙනි අවුරුද්දේ සාමාන්‍යයෙන් මතක තබා ගන්න. මම කියවන මුලින්ම අද රුපියල අද වටිනාකම කීයද? රුපියලමයි. හරි? ඒ නිසා හැම මෙන්න මේ ප්‍රතිශතය අපි කියනවා ඩිස්කවුන්ටින් ෆැක්ටර් එක නැත්නම් අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතයේ මෙන්න මේ ප්‍රතිශතය කීය වුණා? 10 වුණත් 15 වුණත් 12 වුණත් කීය වුණත් පළවෙනි අවුරුද්දේ එහි අගය වන්නේ රුපියල 1. එතනින් පස්සේ මෙන්න මේ අගයන් තමයි වෙනස් සිංහල ලක්වන්නේ මෙන්න මේ ප්‍රතිශතය අනුව. හරි. එහෙනම් 1900 එකකින් වැඩි කරලා ගන්න 1900යි 400 789 වැඩි කරාම 356යි. ඒ අනුව මෙහි පිළිතුර 320යි 284යි 256යි 513යි. 900 වැඩි කරා 513යි. ඔබට පේන හැටි මෙන්න මේ තියෙන ඉලක්කම යම්කිසි අඩුවීමකට ලක් වෙලා තියෙනවා මෙතනදී. මොකක්ද ඒකට හේතුව? ඒ අපි මුදලේ කාලය කියන සාධකයේ ගැළපුව නිසා තමයි ඔබට මෙන්න මෙහෙම වටිනාකමක් එන්නේ. දැන් 400 කියන එක 789 වැඩි කරාම 356යි. එහි අදහස වෙන්නේ තව අවුරුද්දකට පස්සේ ඔබට ලැබෙන 400 අද වටිනාකම. හරි? ඒ 400 තව අවුරුද්දකින් ලැබෙන්නේ ඒක ඇත්ත. ඒක අද වටින්නේ කීයද? ඒ 400 ඔබට අද වටින්නේ 356යි. ඒක තමයි කියන්නේ ප්‍රසන්ට් වැලියු කියලා. වර්තමාන වටිනාකම. එහෙනම් මේ 400 අවුරුදු දෙකකට පස්සේ හම්බ වෙන 400 අද වටින්නේ 320යි. අවුරුදු 3කට පස්සේ හම්බ වෙන 400 ඔබට අද වටින්නේ 284යි. 4න් පස්සේ 400ක් හම්බුණා. ඒ අද වටින්නේ 256යි. අවුරුදු 5කට පස්සේ 900ක් හම්බුණා. ඒ අද වටින්නේ එම අගේ අද වටින්නේ රුපියල් 513යි. නැත්නම් 5,13,000යි. හරි? එහෙනම් සුද්ධ මුදල් ප්‍රවාහය ගන්න විදිය දන්නවා ඔබ? වට්ටම් සාධක ගැනත් ඔබ දැන් දන්නවා. වර්තමාන අගය ගන්න විදිය දන්නවා. එහෙනම් ඔබට මේ වචනේම තේරෙනවා නේද? වර්තමාන අගය. හරි? ව්‍යාපෘති ආරම්භයේදී මේ ප්‍රධාන මුදල් ප්‍රවාහය මුදල් ගලායම. එහෙනම් මෙන්න මේ ඍණ සංඛ්‍යාවට මෙන්න මේ කියන්නේ ධන සංඛ්‍යා සියල්ල එකතු කරාට පස්සේ ඒ කියන්නේ මේ සියල්ලේ සුද්ධ වටිනාකම අපි කියනවා වර්තමාන අගයන්ගේ සුද්ධ වටිනාකම සුද්ධ වර්තමාන අගය. present value PV පළවෙනි අපි ගන්නවා net present value කියන්නේ මේ ටික එකට එකතු කරන්න. එහෙනම් 1300ට ධන 356 320 284 256 513 එකතු කරාම ඔබට පිළිතුර එනවා හරිම සරලයි 4,29,000යි. මම මේ 10 ඉල්ලලා තියෙන 429. අපි එහෙම ගමු දේශියට. එහෙනම් ඔබට තේරෙනවා දැන් මෙන්න මේ පිළිතුර ඔබට මෙන්න මේ මුදල් ප්‍රවාහයන් මත පදනම්ව ධන හෝ ඍණ වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ ව්‍යාපෘතියේ හින්දා සුද්ධ වශයෙන් ඔබට 4,29,000ක මොකද තියෙන්නේ? වාසියක් අත්පත් වෙනවා. එහෙනම් ඔබට තේරෙනව සරලව නේද? එහෙනම් NPV ඔබ තියරි ඉගෙන ගන්නකොට ඉගෙන ගත්තා. NPV ධනාගයක් ගන්නවා නම් එකකින් අදහස් වෙන මොකද්ද? අපේ ආයතනයට වාසියක් තියෙන එක. එහෙනම් මොකද හොඳ? එහෙනම් මේ ව්‍යාපෘති ආයෝජනය කිරීමට සුදුසුයි. හරි? නිකන් හරි මේ අගය මේක ඍණ 429 වුණා. හරි? අපි તો ඍණ 429 වෙන්න ඕනේ ඍණ 1 වුණා. බිඳුවට අඩු වගයක් වුණා. එහෙනම් මොකද අපිට නිර්දේශ කරන්න තියෙන්නේ? මේ ව්‍යාපෘති ආයෝජනය කිරීම නිසා ව්‍යාපාරයට නැත්නම් ආයතනයට වාසියක් වෙන්නේ නැහැ. අවාසියක් වෙන්නේ ඒ නිසා මෙම ව්‍යාපෘතිය ආයෝජනය කිරීමට සුදුසු නැහැ. ඒක තමයි තීරණය වෙන්නේ. එහෙත් මෙතනදී 429 ධනාගයක් ගන්න හින්දා හොඳ වාසියක් තියෙනවා. එහෙනම් මොකද්ද මගේ තීරණය? ඔය ප්‍රශ්නේ දෙවෙනි කොටස ඔබ බැලුවොත් තේරෙයි සුද්ධ වර්තමාන අගයේ භාවිතයේ මෙම යන්ත්‍රයේ ආයෝජනය කිරීම සුදුසුද නැද්ද කියලා ඔබ නිර්දේශ කරන්න ඕන. ඔන්න දාන හදලා නිකන් ඉන්න එපා. දෙවෙනි කොටසක් තියෙනවා. පුංචි වාක්‍යයක් ලියන්න දෙන්නේ. සරලව ලියන්න මේක දෙවෙනි කොටසට NPV ධනාගයක් ගන්නා නිසා
මෙම යන්ත්‍රයෙහි ආයෝජනයට නිර්දේශ කෙරේ නැත්නම් සුදුසු වේ. හරි ඉංග්‍රීසි මීඩියම් කරන ළමයට නම් ගන්න පුළුවන් ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. Since NPV value is positive, it is recommended to invest in this project. නැත්නම් it is recommended to purchase this machine. හරි අන්න ඒ වගේ දෙයක් ලියන්න පුළුවන්. හරි එහෙනම් දැන් මම තව චූටි දෙයක් කියන්න මෙන්න මෙහෙම. මෙන්න මේ 429 එකේ අදහස මෙම ව්‍යාපෘතිය ආයෝජනය කිරීම නිසා මොකද්ද වෙන්නේ? මෙම ව්‍යාපෘතිය ආයෝජනය කිරීම නිසා ව්‍යාපාරයේ සමස්ත ධනය වැඩි වෙනවා 4,29,000. හරි? ඒ නිසා ආයතනයේ ධනය වැඩි වෙනවා නම් ඔබ දන්නවා නේද? ආයතනයේ ධනය වැඩි වෙනවා නම් ඒක හොඳ දෙයක්. එහෙනම් ඒ ආයෝජනයට නිර්දේශ කරනවා. සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. තව චූටි දෙයක් මම මේකට එකතු කරන්නම්. දැන් ගාන හදලා ඉවරයි. මම ඔබත් එක්ක ඔබේ දැනුමට යම් කිසි දෙයක් එකතු කරන්නම්. හරි? ඔබට පළවෙනි ප්‍රශ්න පත්‍රයෙන් නිකන් අහන්න පුළුවන්. හරි? පළවෙනි ප්‍රශ්න පත්‍රය අපි අහනවා කියලා මෙන්න මෙහෙම. හරි මම මෙතන පොඩියට ලියන්න. යන්ත්‍ර දෙකක් තියෙනවා. AB මේ සුද්ධ වර්තමානයේ ගණනය කරලා ඔබට දීලා තියෙනවා මෙතන ධන 100යි. හරි? මේකේ ධන 90යි. හරි? එහෙනම් මේකදී ඔබට කියනවා ඔබ විසින් කළමනාකරණයට නිර්දේශ කරන්නේ මොන යන්ත්‍රය මිලදී ගන්නද? හරි? දැන් ඔබට කියනවා දෙකේම ධන ඉලක්කමක් තියෙනවා. එහෙනම් ඔබට කියන්න පුළුවන් මොකද්ද? යන්ත්‍ර දෙකේම NPV නැත්නම් සුද්ධ වර්තමානාගය ධන අගයක් ගන්නා බැවින් යන්ත්‍ර දෙකෙහිම ආයෝජනය කිරීමට නිර්දේශ කෙරේ. හරි? හැබැයි ඔයා හිතන්න ආයතනයේ සල්ලි තියෙන්නේ 100 රුපියල් 100ක් විතරයි. අපි මේක දහස් වලින් කියන රුපියල් 100ක් විතරයි තියෙන්නේ. එහෙනම් ඔබට තේරෙන්න සරලව නේද? යන්ත්‍ර දෙකක් මිලදී ගන්න සල්ලි නැහැ. හැබැයි ආයෝජන නිර්දේශ කරන්න පුළුවන් නේ. මොකද ඔබ කළමනාකාරීත්ව ගණකාධිකාරීවරයා විදියට නැත්නම් අපි දැන් මැනේජ්මන්ට් එකවුන්ටන්ට් විදියට වරෙන් ඇහුවොත් ඔයාලා කියන්න ඕනේ නිකන් මේ 100 ගැන කියලා හරියන්නේ නැහැ. දෙකම ධනාගයක් ගන්න නිසා අපි දුක දැන් අපිට දෙකයි. දෙකම ධනාගයක් ගන්න හින්දා ආයෝජනය කරන්න දෙකම සුදුසුයි. හැබැයි සල්ලි තියෙනවනේ ඕනේ මේක කරන්න නේද? එහෙනම් තියෙන රුපියල් 100 නම් එක්ක මේක එක්ක මේක. හරි යන්ත්‍ර දෙකෙන් එකක් ආයෝජනය කිරීම සුදුසුයි. අපි તો මෙතන දීලා තියෙනවා ඍණ 90. එහෙනම් සරලව ඔබ දන්නවා මේක තමයි හොඳම යන්ත්‍රය ආයෝජනය කරන්න. ඒ නිසා අපිට එතනදී මම යම් කිසි වැඩියමක් තමයි ඔබේ දැනුමට එකතු කරේ. එහෙනම් මට හිතෙනවා මට විශ්වාසයක් තියෙනවා මේ ගාන තුලින් ඔබ ආයෝජන තීරණ ගානක් හදාගන්න හොඳ අවබෝධයක් ගත්තා කියලා. දැන් ඕනම ගානක් හදලා බලන්න. හරි මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මගේ WhatsApp account එක හරහා මට දැනුම් දෙන්න නැත්නම් Facebook එකෙන් දැනුම් දෙන්න. මේ යටින් වීඩියෝ එකට යටින් කමෙන්ට් එකක් දාලා අහන්න. හරි මගේ හැම දෙයකටම පුළුවන් විදිහට උත්තර දෙන්න. එහෙනම් මම හිතනවා මම පැහැදිලිව මේක ඔබට තේරුම් ගන්න දුන්නා කියලා. එහෙනම් අපි තවත් පාඩමක් එක්ක හමු වෙන දෙයක් මම දැනට සමු ගන්නවා. ස්තුතියි.